ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ජනාවාසයෙහි සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මඨානාචාර්ය ශිරෝමණී පූජනීය වැලිහෙළ තැන්නේ කල්යාණ සිරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කෑගල්ල උලගන් කන්ද පදිංචි කේ ධම්මිකා කළුආරච්චි මහත්මිය සහ පවුලේ සිළු දෙනා අතුරුගිරිය පෝරේ සීල විමල මාවතේ නිලන්ති කුලරත්න සහ දිලානි කුලරත්න ඇතුළු පවුලේ සිළු දෙනා බොඩලැස්ගමුව බෙල්ලන්විල රත්නා ලෙනදුර මහත්මිය සහ ඉනෝකා විජේසිංහ මහත්මිය බණ්ඩාරගම කොළමැදිරිය පදිංචි නිරෝෂා ඉදිරිසිංහ සහ ඉඳුනිල් මාන්නප් පෙරුම දෙපළ කලගිඩිහේන හපුගස්තැන්න පාර පදිංචි සෝමා යාපා මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා මහරගම නීලම් මහරපාරේ බන්දුලතා යහම්පත් මහත්මිය රාජක දළුව කුරුක්කුලිය පදිංචි සෝමා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ දෙසා වදාළ සම්මා සම්බුදු ගුණයේ පරමාර්ථයන් වශයෙන් ගරුතර දේශකයන්න් වහන්සේ අපට පැහැදිලි කර දෙනු මැනව. පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදීත ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං වදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝති. සාදු සාදු සාදු. ලක්වැසි ලෝවැසි සැදැහැවත් කාරුණික පිංවතුනි, මේ පින්වත් සැමදෙනා මේ වෙලාවේදී තම තමන්ගේ ගුවන් විදුලි යන්ත්‍ර අභියසට වෙලා සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විසිරුවාහරුන් ලබන තථාගත ශ්‍රී සද්ධර්ම දේශනාවක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ලවා දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නටයි අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ 9 අතරින් දෙවැනි ගුණය වන සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳ කෙටි පාලි පාඨයයි. මේ තුලින් පරමාර්ථ ධර්ම කාරණා රාශියක් දේශනා කරන්නටත් ශ්‍රවණය කරන්නටත් නුවණින් සිතා බලා තේරුම් ගන්නටත් අවබෝධ කර ගන්නටත් පුළුවන්කම ලැබේවි. පින්වතුනි, සෑම දේශකයන් වහන්සේ නමක්ම ධර්මානුශාසනාවක් සිදු කරන්නට ප්‍රථමයෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දේශවන් දේශනාවටම යොමු කරවන්නට දහම් අවවාදයක් සිදු කරනු ලබනවා. ඒ දහම් අවවාදය මම මේ අයුරින් සිදු කරන්නට කැමැතියි. පින්වතුනි, සම්මා සම්බුද්ධ දේශනා අතර අපේ ලෞකික ජීවිතය නිවන අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට සකස් කරගන්න විදිය පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ලෝකෝත්තර ජීවිතය මුවහත් කර ගැනීම පිළිබඳවත් ධම් දේශනා කොට වදාළා තිබෙනවා. අපේ ලෞකික ජීවිතය ක්‍රමවත් කරගන්න හැටි පිළිබඳ ධර්මානුශාසනා එතරම්ම ගැඹුරු ධර්මානුශාසනා නොවේ. එතරම්ම සියුම් අනුශාසනා නොවේ. නමුත් අපේ ලෝකෝත්තර ජීවිතය මුවහත් කරගන්නට දේශනා කරන අනුශාසනා ඉතා සියුම්. අද දේශනා කරන ධර්ම දේශනාවත් ලෝකෝත්තර ජීවිතය මුවහත් කරගන්නට උපකාර වන කාරණා බහුලව දේශනා කෙරෙන ධර්මානුශාසනාවක්. ඒ කාරණා බොහොම සියුම් නිසා ඊතා සංවර මනසකින් නුවණින් සිතා බලා තේරුම් ගන්නට සිදු වෙනවා. එහෙනම් ඒ නුවණින් සිතා බලා තේරුම් ගන්නට නම් මේ දේශනාවේ වචනයක් පාසා මනමින් ශ්‍රවණය වෙලා තිබෙන්නට ඕන.
ඒ නිසා මන් දහම් අවවාදයේ වශයෙන් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්නේ මේ සියුම් ධර්ම කාරණා තම දෙසවන් වචනයක්වත් මග නොහැරෙන්න ශ්‍රවණය කරලා නුවණින් සිතා බලා තේරුම් ගන්නට වටහා ගන්නට අවබෝධ කර ගන්නට උත්සාහ කරන්නට කියලා දහම් අවවාදයේ වශයෙන් මම මතක් කරනවා. දැන් අපි බලමු මාතෘකාව පිළිබඳ තේරුම ප්‍රථමයෙන්. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ මේ කාරණා නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එහෙමනම් එහි සරල අදහස මතු කරලා ගමු. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ කිසි කෙනෙක්ගේ උපකාරයකින් තොරව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධයි කියලා කියනවා. කිසි කෙනෙක්ගේ උපකාරයකින් තොරව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධයි. එහෙමනම් අපි කල්පනා කරලා බලන්නට ඕනේ භාග්‍යතුන් වහන්සේට නිවන අවබෝධ කරගන්නට ගුරුවෙක් හිටියේ නෑ. ගුරුවරයෙක්ගේ උපකාරයක් ලැබුණේ නෑ. උන්වහන්සේ විසින්මයි මේ ධර්මය අවබෝධ කොට ගත්තේ. මේ පිළිබඳව අපි ප්‍රථමයෙන් කාරණා රාශියක් විග්‍රහ කරගෙන ඉන්න ඕනේ. ඒ සම්මා සම්බුද්ධ කියන කාරණාවට පිවිසෙන්න පහසු වෙන ආකාරයට. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 7න් ආනාපාන සතිය වැඩුවා. මේ පින්වතුන්ට මතක ඇති. බත් මගුල් උත්සවයේ දවසේ. එහෙමනම් සිද්ධාර්ථ බෝධිසත්වයන්ට ඊටා කුඩා කාලේ ඉඳලම පෙර පුරුදු පරිදි හොඳ සමාධි බලයක් තිබුණා. ආචාර්යවරුන් ගාවට ගිහිල්ලා ඒ සමාධි බලය මුවහත් කරගත්තා. ප්‍රථම ධ්‍යාන සමාධිය, ဒုတိ ය ධ්‍යාන සමාධිය, තෘතිය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය වශයෙන්. ඊගාවට ආලාර කාලාම උද්දකරාම කියන මේ තාපසයෝ ගාවට ගිහිල්ලා ඒ ඇත්ත ගුරු කොටගෙන ආකාසානං ඡායතන අරූප සමාධිය, විඥානං ඡායතන අරූප සමාධිය, ආකින්චඤ්ඤායතන අරූප සමාධිය, නේව සංඥා නාසඤ්ඤායතන අරූප සමාධිය වඩාගත්තා. මේ සම්මා සම්බුද්ධ බෝධිසත්වවරුන්ගේ ස්වභාවයක් තියෙනවා. යම් කාරණාවකට අතහිත තැබුවාට පස්සේ ඒක ඊටා ඉක්මනින් මුදුන්පත් කරගන්න ගතියක්. එහෙමනම් ආලාර කාලාමලා උද්දකරාමලා ගාවට ගිහිල්ලා ඒ ඇත්තන් විමුක්තිය කොට සලකපු ඒ අරූප සමාධි වඩාගත්තා. ඒ අරූප සමාධි වඩාගත්තට පස්සේ ආලාර කාලාම ඒ තාපසයෝ බොහොම සතුටු වුණා. සිද්ධාර්ථ බෝධිසත්වයෝ තාපසයානෝ ඊටා ඉක්මනින් තමන්ගේ දර්ශනය අවබෝධ කරයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තාපසයන් වහන්සේට මොකද්ද කිව්වේ? අපි දකින විමුක්තිය ඔබ අවබෝධ කළා. ඊටා ඉක්මනින් අවබෝධ කළා කියලා සතුටත් ප්‍රකාශ කළා.
සතුට ප්‍රකාශ කළා කිව්වා අපි හිටපු තැනට ඔබ ආවා. එහෙනම් ඔබයි අපි සමයි. ඒ නිසා ඔබ අද ඉඳන් මේ ශ්‍රාවකයන්ට මේ අරූප සමාධි වඩලා විමුක්තිය උදා කරගන්න හැටි ගුරුවරයෙක් වශයෙන් උගන්වන්න කියලා. සිද්ධාර්ථ තාපසයාණන් ඒ ප්‍රතික්ෂේප කරා. ඇයි ප්‍රතික්ෂේප කළේ? එතුමා ප්‍රකාශ කළේ මේවා ලෞකිකයි. මම හොයන්නේ ලෝකෝත්තර දෙයක්. ලෞකිකයි කියලා කියන්නේ කොමක්ද? ලෝකයට අයිති. ලෝකයට අයිති කියනකොට අවීචි මහ නරකයට අයිති වෙන්න පුළුවන්. අසුර ලෝකයට අයිති වෙන්න පුළුවන්. ප්‍රේත ලෝකයට අයිති වෙන්න පුළුවන්. තිරිසන් ලෝකයට අයිති වෙන්න පුළුවන් පාප ධර්ම නම්. මනුස්ස ලෝකයට අයිති වෙන්න පුළුවන්. චාතුම්මාරාජික දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. තාවතිංස දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. යාම දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. තුසිත දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. නිම්මාන රති දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. පරමත් පරිනිම්මිත වසවත්ති දේව ලෝකයට අයිති වෙන්න පුළුවන්. පිනනම් බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය පරිත්තාභය අප්පමානාභය ආභස්සරය පරිත්ත සුභිය අප්පමාන සුභිය සුභකින්නකය වේහප්පලය අභිභූ බ්‍රහ්ම ලෝකය මේවට අයිති වෙන්න පුළුවන්. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ සමාධි සහ අසඤ්ඤ සමාධිය කියන මේ කාරණා. ආකාසානංචායතන සමාධිය ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකයට අයිති එකක්. විඥානංචායතන සමාධිය විඥානංචායතන බ්‍රහ්ම ලෝකයට අයිති එකක්. ආකින්චඤ්ඤායතන සමාධිය ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයට අයිති එකක්. නේව සංඥා නාසඤ්ඤායතන සමාධිය නේව සංඥා නාසඤ්ඤායතන අරූප බ්‍රහ්ම ලෝකයට අයිති එකක්. එහෙනම් මෙන්න මේ ලෝක 31කින් එහෙකට හෝ අදාළ නම් ඒවා ලෞකිකයි. ඒ කියන්නේ ලෝකයට අයිති. එහෙනම් සිද්ධාර්ථ තාපසයාණන් හොයන්නේ ලෝකයට අයිති දෙයක් නෙවෙයි. එහෙනම් ආලාර කාලාමලා උද්දක රාමලා ඒ ගුරුවරු කොට තබාගෙන දැකීම තමයි අරූප සමාධි පමණ. ඒසා සිද්ධාර්ථ බෝසතාණෝ තාපසයාණෝ දුටුවා මේවා ලෞකික දේවල්. මම හොයන්නේ ලෞකික දෙයක් නොවේ. මම හොයන්නේ ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකයට අයිති නැති ලෝකයන්ගෙන් එතර සතර අපායට අයිති නැති සතර අපායන්ගෙන් එතර මනුස්ස ලෝකයේ දේව ලෝකයේ හයට අයිති නැති මනුස්ස ලෝකෙන් දේව ලෝක වලින් එතර රූප බ්‍රහ්ම ලෝක වලට අයිති නැති රූප බ්‍රහ්ම ලෝක වලින් එතර අරූප බ්‍රහ්ම ලෝක වලට අයිති නැති අරූප බ්‍රහ්ම ලෝක වලින් එතර දෙයක් ලෝකෝත්තර දෙයක් කියලා කියන්නේ. එසේ ප්‍රතික්ෂේප කරලා සිද්ධාර්ථ තාපසයාණෝ නැවතත් වනගත වෙලා දුෂ්කර ක්‍රියා කරමින් මේ ලෝකෝත්තර විමුක්තිය හෙව්වා. ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් බැරි බව දැනගෙන මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙමින් තමයි උන්වහන්සේ පරම සත්‍ය අවබෝධ කළේ. ඒ පරම සත්‍ය අවබෝධ කළා උන්වහන්සේ වදාළේ කුමක්ද? ධාතු මත්තකෝ නිජ්ජීවෝ නිස්සත්ත්වෝ ශුඤ්ඤෝ ධාතු මත්තකෝ නිජ්ජීවෝ නිස්සත්ත්වෝ ශුඤ්ඤෝ. භාග්‍යතුන් වහන්සේ පරමාර්ථය පෙන්වා වදාළ ක්‍රම කීපයක් තියෙනවා. එකක් ප්‍රථමේක ස්කන්ධ ඇසුරෙන්
ඊගාවට ධාතු ඇසුරෙන් ඊගාවට ආයතන ඇසුරෙන් ඊගාවට ඡායිතසික ඇසුරෙන් මේවා කොට කරපුයන් පස්සේ නාම රූප ඇසුරෙන් කියලා කියන්නට පුළුවන්. උන්වහන්සේ පරමාර්ථය දෙක වදාළා. ඒ ධාතු මත්තකෝ කියන ධාතු මාත්‍රයක් පමණයි කියන තැනට ස්කන්ධ මාත්‍රයක් පමණයි, ආයතන මාත්‍රයක් පමණයි, චෛතසික මාත්‍රයක් පමණයි, ඒවා කොට කරොත් නාම රූප මාත්‍රයක් පමණයි කියලා එතනට සම්බන්ධ කරන්න පුළුවන්. මේ ස්කන්ධ ධාතු ආයතන චෛතසික නාම රූප කියන ඒවා තේරුම කොහොමද? ඒ ස්කන්ධ ධාතු ආයතන චෛතසික නාම රූප කියන ඒවා තේරුම තමාර වදාළේ. නිජ්ජීවෝ නිස්සත්තු ශුඤ්ඤෝ. නිජ්ජීවෝ ජීවියෙක් නෙවෙයි. නිස්සත්තු සත්‍යයක් නෙවෙයි. ශුඤ්ඤෝ නිත්‍ය සුඛ ආත්ම භවෙන් ශූන්‍යයි. එනං මෙතන අනිච්ච දුක්ඛ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. මෙතන අනිච්ච දුක්ඛ අනාත්ම වූ ධාතු ධර්මයි තියෙන්නේ. මෙතන අනිච්ච දුක්ඛ අනාත්ම වූ ආයතන ධර්මයි තියෙන්නේ. මෙතන අනිච්ච දුක්ඛ අනාත්ම වූ චෛතසික ධර්මයි තියෙන්නේ. කොටකරොත් ඒවා මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම රූප ධර්මයි තියෙන්නේ. එතන නිජීවෝ ජීවියෙක් නැහැ, නිස්සත්ත්වෝ සත්‍යයක් නැහැ. එතන කියලා කිව්වේ කොතනද? එතන ජීවියෙක් නැහැ, සත්‍යයක් නැහැ කිව්වේ කොතනද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුල. නිජ්ජීවෝ නිස්සත්ත්වෝ ශුඤ්ඤෝ. ඇහි ක්‍රියාකාරීත්වය තුල ජීවියෙක් නැහැ. ඇහි ක්‍රියාකාරීත්වය තුල සත්‍යයක් නැහැ. ඇහි ක්‍රියාකාරීත්වය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙනම් නিত্য සුඛ ආත්ම භවයෙන් ශූන්‍යයි. ඇයි? ඇහි ක්‍රියාකාරීත්වය අනිත්‍යයි. ලෝකයා හිතාගෙන ඉන්නවා නිට්ටයයි කියලා. එහෙනම් නিত্য බව ශූන්‍ය වෙනවා අනිත්‍යයෙන්. ඇහි ක්‍රියාකාරීත්වය දුකයි, ලෝකයා හිතාගෙන ඉන්නවා සැපයි කියලා. එහෙනම් ඇහි ක්‍රියාකාරී දුකයි, ඒකෙන් ශූන්‍ය වෙනවා. ඇහි ක්‍රියාකාරීත්වය සැපයි කියන්නේ. ඇහි ක්‍රියාකාරීත්වය අනාත්මයි, ලෝකයා හිතාගෙන ඉන්නවා ආත්මයි, මේව මගේ කියලා ඇහි ක්‍රියාකාරීත්වය. එහෙනම් ඒ ආත්ම ස්වභාවය අනාත්ම ස්වභාවයෙන් ශූන්‍ය වෙනවා. එහෙනම් මෙතන ශූන්‍යයි කියලා කියන්නේ නিত্য සුඛාත්ම භවෙන් ශූන්‍යයි කියන එක. එහෙමනම් දැන් අපි අපේ ඉඳුරන් පරිහරණය කරගෙන යමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඇතුලේ ජීවියෙක් නෑ, සත්වයෙක් නෑ කියලා. දැන් අපිට පෞද්ගලිකව අපි මවාගෙන ඉන්න විශ්වාසය මොකද්ද? මම මගේ. පෞද්ගලිකව මවාගෙන ඉන්න විශ්වාසය මොකද්ද? මම මගේ. දැන් අපි අපේ ඉඳුරන් පරික්ෂා කරගෙන යමු. මට පේනවා, මම දකින්නවා කිව්වට ඇස් දෙක ඇතුලේ ඉන්නවද මම කියලා කෙනෙක් රූප දකින්න? නෑ. මට ඇහෙනවා, මම අහනවා කිව්වට කන් දෙක ඇතුලේ ඉන්නවද මම කියලා කෙනෙක් ශබ්ද අහන? නෑ. ඒවා ඉන්ද්‍රියන් විතරයි. මට ගඳ සුවඳ දැනෙනවා, මම ආග්‍රහණය කරනවා කිව්වට ගඳ සුවඳ ආග්‍රහණය කරන මම කියලා කෙනෙක් ඉන්ද්‍රියන් ඇතුලේ ඉන්නවද? ගඳ සුවඳ ආග්‍රහණය කරන මම කියලා කෙනෙක් ඉන්ද්‍රියන් ඇතුලේ නැහැ. ඒක ඉන්ද්‍රියක් විතරයි. මට රස දැනෙනවා,
මම රස බලනවා කිව්වට රස බලන මම කියලා කෙනෙක් දිව ඇතුලේ ඉන්නවද? දිව ඇතුලේ නෑ. ඒක ඉන්ද්‍රියක් විතරයි. මගේ ඇඟ හැප්පෙනවා කිව්වට මේ හැප්පෙන තන මම කියලා කෙනෙක් ඉන්නවද? ඇඟේ නෑ. ඒක ඉන්ද්‍රියක් විතරයි. මට හිතෙනවා මම හිතනවා කියලා කිව්වට හිතන මම කියලා කෙනෙක් හදවත ඇතුලේ ඉන්නවද? නෑ. ඒක ඉන්ද්‍රියක් විතරයි. අන්න ඒකයි බුදුහාඳු අදාලේ නිජ්ජීවෝ නිස්සත්ත්වෝ ශුඤ්ඤෝ. ඇසේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිච්ච දුක්ඛ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. කනේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිත්‍ය වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි, දුක් වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. නාසයේ සත්‍යයක් නෑ, ජීවියෙක් නෑ, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. දිවේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. කයේ කොයි කොටසකවත් ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. මනස ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධාතු ධර්මයි තියෙන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආයතන ධර්මයි තියෙන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ චෛතසික ධර්මයි තියෙන්නේ. ඒවා කොට කරලා කියනකොට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ නාම රූප ධර්මයි තියෙන්නේ. එහෙනම් මම දකිනවා, මට පේනවා නෙවෙයි, ඇහැට රූප ස්පර්ශ වෙනවා. මට ඇහෙනවා, මම අහනවා නෙවෙයි, කනට ශබ්ද ස්පර්ශ වෙනවා. මම අග්‍රහණය කරනවා, මට ගඳ සුවඳ දැනෙනවා නෙවෙයි, නහයට ගන්ධ ස්පර්ශ වෙනවා. මට රස දැනෙනවා, මම රස බලනවා නෙවෙයි, දිවට රස ස්පර්ශ වෙනවා. මගේ ඇඟේ හැප්පෙනවා, මගේ ඇඟ හප්පනවා, හැප්පෙනවා නෙවෙයි, කයට පොට්ටබ්බේ ස්පර්ශ වෙනවා. මට හිතෙනවා, මම හිතනවා නෙවෙයි, මනසට හිතෙනවා, හිතට හිතෙනවා. ජීවියෙක්, සත්වයෙක් ඉන්ද්‍රියයන් ඇතුලේ නෑ. නමුත් මේ ලෝකයේ තුල තියෙනවා වැහෙන දිට්ටි. වැහෙන දිට්ටි. දැන් මහ සෝනාගේ දිට්ටිය වැහෙනවා. කලු කුමාරයාගේ දිට්ටිය වැහෙනවා. සීරියකාගේ දිට්ටිය වැහෙනවා. හැබැයි ඕවා හොඳට පරිේෂණයකට ගිහින් බලනකොට මානසික රෝග. නමුත් සාමාන්‍ය භාවිතය තුල තියෙනවනේ ඒවා. ඒ වගේම මේ වැහෙන්නේ පිටින් ඇවිල්ලා මිසක් ඇතුලේ තිබිලා නෙවෙයි. දැන් තේරුණා නේද? නමුත් මේ සක්කාය දිට්ඨිය කියලා දිට්ඨියක් අපිට වැහෙනවා. ඒක මුලින්ම හට ගන්නකොට ඇතුලේ නෑ. තමන් ස්වභාව ධර්මයේ පිළිබඳ අනාවබෝධය ඇති කර ගැනීමෙන් පස්සේ තමයි ඒක තිබෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය වැහෙනවා. බලමු සක්කාය දිට්ඨිය වැහෙන හැටි. සිදුවෙන්නේ ඇහැට රූප ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා. මට පේනවා, මම දකිනවා කියලා. සිදුවෙන්නේ කනට ශබ්ද ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා, මට ඇහෙනවා, මම අහනවා කියලා. සිදුවෙන්නේ නාසයට ගන්ධ ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා, මට ගඳ සුවඳ දැනෙනවා, මම ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියලා. සිදුවෙන්නේ දිවට රස ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා, මට රස දැනෙනවා, මම රස බලනවා කියලා. සිදුවෙන්නේ කයට පොට්ටබ්බේ ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා, මගේ ඇඟේ හැප්පෙනවා, මගේ ඇඟ හැප්පෙනවා කියලා. සිදුවෙන්නේ මනසට සිතුවිලි ස්පර්ශ වෙන එක. අන්න සක්කාය දිට්ඨිය වැහෙනවා, මට හිතෙනවා, මම හිතනවා කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙතන නිජ්ජීවෝ, මේ ඉන්ද්‍රියන් 6 තුල නිජ්ජීවෝ ජීවියෙක් නෑ.
නිස්සත්වෝ මේ ඉන්ද්‍රියන් හය තුල සත්වයක් නැහැ. ශුන්‍යෝ මේ ඉන්ද්‍රියන් හය අනිත්‍යයි දුකයි අනාත්මයි එනම් නিত্য සුඛ ආත්ම භවයෙන් ශූන්‍යයි කියලා. දැන් බලමු අපේ ඉඳුරන්ට පරමාර්ථ ධර්ම ටික ගලපගෙන ගිහිල්ලා. ස්කන්ධ වශයෙන් බලමු. ඇසට රූපයක් ස්පර්ශ වෙනකොට හටගන්නේ මොනවද? වර්ණ රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානය කියන කොටස් පහ හට ගන්නවා. කනට සද්දයක් ස්පර්ශ වෙනකොට කන හරහා සද්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥාන කියන කොටස් පහ හට ගන්නවා. නාසයට ගන්ධයක් දැනෙනකොට නාසය හරහා ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගහන විඥාන කියන කොටස් පහ හට ගන්නවා. දිවට රසයක් ස්පර්ශ වෙනකොට දිව හරහා රස රූප වේදනා සංඥා සංකාර જીවහා විඥාන කියන කොටස් පහට ගන්නවා. කයට පොට්ටබ්බයක් ස්පර්ශ වෙනකොට කය හරහා පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥාන කියන ස්කන්ධ ධර්ම හට ගන්නවා. මනසට දහං අරමුණක් ස්පර්ශ වෙනකොට මනස හරහා ඒක පාප ධර්ම වෙන්න පුළුවන්, පුණ්‍ය ධර්ම වෙන්න පුළුවන්, කුසල ධර්ම වෙන්න පුළුවන්, අකුසල ධර්ම වෙන්න පුළුවන්. ධම්මාරම්මණයක් ස්පර්ශ වෙනකොට මනස තුල පහළ වෙනවා ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥාන කියන කොටස් පහ. ඒවට කියන්නේ ස්කන්ධ ධර්ම කියලා. ස්කන්ධයක් කියන්නේ කොටසක්, ස්කන්ධ කියන්නේ කොටස්. එහෙනම් ඒව කොටස් වශයෙන් පවතින ධර්ම හැටියට ස්කන්ධ ධර්ම කියලා වදානවා. එහෙනම් මේ ඉඳුරන් හය තුල ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ධර්ම තිබෙනවා. අනේ ඒ කොටස එකක්. ඊට ධාතු වලට ගලපමු. ඇස චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. කන සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. නාසය ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. දිව જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කය කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. හිත මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එනම් මේ ඉන්ද්‍රියන් හය තුල ධාතු මේ වශයෙන් බලනකොට නිජ්ජීවෝ ජීවියෙක් නෑ, නිස්සත්ත්වෝ සත්‍යයක් නෑ. මොනවද තියෙන්නේ? අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධාතු ධර්ම තියෙනවා. ඊගාට ආයතන වලට ගලපමු. චක්කායතනය, රූපායතනය, සෝතායතනය, සද්ධායතනය, ගාහනායතනය, ගන්ධායතනය, ජීවායතනය, රසායතනය, කායායතනය, පොට්ටබ්බායතනය, මනායතනය, ධම්මායතනය. එහෙනම් මේ ආධ්‍යාත්මික භාර ආයතන දෙක එකතුවක් තියෙනවා. එහෙනම් ඒ අනුව නිජ්ජීවෝ ඉන්ද්‍රියන් හය ඇතුලේ ජීවියෙක් නේ, නිස්සත්වෝ මේ ඉන්ද්‍රියන් ඇතුලේ සත්‍යයක් නෑ. මොනවද තියෙන්නේ? අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්ම. ඊගාට අපි බලමු ඊගාව ක්‍රමයට චෛතසික. ඇස රූපේ දෙකේ එකතුව පස්ස වේදනා සංඥා චේතනා රූප පිළිබඳ මනසිකාර. කන සද්දේ දෙකේ එකතුව පස්ස වේදනා සංඥා චේතනා සද්ද පිළිබඳ මනසිකාර. නාසය ගන්ධය දෙක එකතුව පස්ස වේදනා සංඥා චේතනා ගන්ධ පිළිබඳ මනසිකාර. දිව රසයේ දෙක එකතුව පස්ස වේදනා සංඥා චේතනා රස පිළිබඳ මනසිකාර. කය පොට්ටබ්බේ දෙක එකතුව පස්ස වේදනා සංඥා චේතනා පොට්ටබ්බ පිළිබඳ මනසිකාර. මනස දහං අරමුණ දෙක එකතුව පස්ස වේදනා සංඥා චේතනා දහම් අරමුණු පිළිබඳ මනසිකාර. එහෙමනම් මේ ඉන්ද්‍රියන් හයේම ඒ චෛතසික පැත්තෙන් විදියට බලනකොට චෛතසික ධර්මයි හටගන්නේ. එහෙනම් මේ ඉන්ද්‍රියන් හය තුල නිජ්ජීවෝ ජීවියෙක් නැහැ, නිස්සත්ත්වෝ මේ ඉන්ද්‍රියන් හය තුල සත්‍යයක් නැහැ. මොනවද තියෙන්නේ? අනිත්‍ය දුක් වූ අනාත්ම වූ චෛතසික ධර්ම. ඊගොඩ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේදී එක ඉන්ද්‍රියක් බෙදනවා 10කට.
ඇස රූපය චක්කු විඤ්ඤාණය රූප ස්පර්ශයෙන් හටගන්න වේදනාව රූප සංඥාව රූප සංචේතනාව රූප තණ්හා රූප විතක්ක රූප විචාරක කන සද්දේ සෝත විඤ්ඤාණය සද්ද ස්පර්ශයෙන් හටගන්න වේදනාව ශබ්ද සංඥාව ශබ්ද සංචේතනාව ශබ්ද තණ්හාව ශබ්ද විතක්ක ශබ්ද විචාරක නාසය ගන්ධය ගාන විඤ්ඤාණය ගන්ධ ස්පර්ශයෙන් හටගන්න වේදනාව ගන්ධ සංඥාව ගන්ධ සංචේතනාව ගන්ධ තණ්හාව ගන්ධ විතක්ක ගන්ධ විචාරකය දිව රසයේ ජීවහා විඤ්ඤාණය රස ස්පර්ශයෙන් හටගන්න වේදනාව රස සංඥාව රස සංචේතනාව රස තණ්හාව රස විතක්ක රස විචාරක කය පොට්ටබ්බේ කාය විඤ්ඤාණය පොට්ටබ්බේ ස්පර්ශ වීමෙන් හටගන්න වේදනාව පොට්ටබ්බ සංඥාව පොට්ටබ්බ සංචේතනාව පොට්ටබ්බ තණ්හාව පොට්ටබ්බ විතක්ක පොට්ටබ්බ විචාරක මනස දහං අරමුණ මනෝ විඤ්ඤාණය දහං අරමුණු ස්පර්ශ වීමෙන් හටගන්න වේදනාව ධම්ම සංඥාව ධම්ම සංචේතනාව ධම්ම තණ්හාව ධම්ම විතක්ක ධම්ම විචාර කියලා එක ඉන්ද්‍රියක් කොටස් 10කට බෙදලා තියෙනවා. එහෙනම් මේ ඉඳුරන් තුල තිබෙන්නේ මේ ඉඳුරන් තුල ඒ අනුව බලනකොට නිජීවෝ ජීවියෙක් නෑ නිස්සත්ත්වෝ සත්‍යයක් නෑ මොනවද තියෙන්නේ ඒ අනුව බලනකොට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ඒ කොටස් 10 අන බලන්න. එහෙමනම් දැන් බලන්න සිද්ධාර්ථ තාපසයාණන්ට චතුත් අධ්‍යාන සමාධි වඩන්න ගුරුවරයෙක් හිටියා. ඊගාවට අරූප සමාධි වඩන්න ගුරුවරු හිටියා. ඊගාවට පිනපව කියා දෙන්න ගුරුවරු හිටියා. නමුත් ඒ හැම කෙනාම අදහස් කරේ මොකද්ද? මම මේ වෙච්ච පාප කර්මෙන් මම අපාය යනවා. මම මේ සිදු කරපු පුණ්‍ය කර්මෙන් මම මිනිසෙක් වෙලා උපදිනවා. මම මේ කරපු පුණ්‍ය කර්මෙන් මම දෙවියෙක් වෙලා උපදිනවා. මම මේ වඩපු රූප සමාධියෙන් මම රූප බ්‍රහ්මෙක් වෙලා උපදිනවා. මම මේ වඩපු අරූප සමාධියෙන් මම අරූප බ්‍රහ්මෙක් වෙලා උපදිනවා. මේ මම මත පදනම් කරගත්ත දර්ශනයක් ලෝකයේ තුල තිබුණේ මොන ගුණේ වැඩුවත්? පාපයේ වැඩුවත්, පින වැඩුවත්, අකුසලයේ වැඩුවත්, රූප සමාධි වැඩුවත්, අරූප සමාධි වැඩුවත් මම මත පදනම් වෙච්ච එකක් තිබුණේ. මමයි මේක වඩන්නේ, මමයි ඒකෙන් අහවල් තැනට යන්නේ. අන්න එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ කිසි කෙනෙක්ගේ උපකාරයෙන් තොරව දැක්කා මේ ඉඳුරන් 6 ඇතුලේ ජීවියෙක් නෑ සත්‍යයක් නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ස්කන්ධ ධර්ම තියෙන්නේ. ඒ ස්කන්ධ විදියට මේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ජීවියෙක් නෑ සත්‍යයක් නෑ අනිත්‍ය වූ අනාත්ම වූ දුක්ඛ ධාතු ධර්ම තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ආයතන ධර්ම හැටියට බලනකොට මේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ජීවියෙක් නෑ සත්‍යයක් නෑ තිබෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්ම. මේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ජීවියෙක් නෑ සත්‍යයක් නෑ තිබෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ චෛතසික ධර්ම. කොටින් කියනවා නම් මේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ජීවියෙක් නෑ සත්‍යයක් නෑ තිබෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම රූප ධර්ම. අන්න උන්වහන්සේ ගුරුවරයෙක් නැතුව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරපු දේ. ඒක කියලා දෙන්න ගුරුවරයෙක් හිටියේ නෑ සිද්ධාර්ථ තාපසයාණන්ට. අනික් ලෞකික සමාධි වඩන්න කියලා දෙන්න ගුරුවරු හිටියා. හැබැයි ඒ දර්ශනේ ලෞකිකයි ඒකේ පරමාර්ථයක් නෑ. පරමාර්ථය මන් තනියෙන් හොයාගන්නවා කියලා ඒවා බැහැර කරලා ගිහිල්ලා තමයි මේ දර්ශනයේ ගුරුවරයෙක්ගෙන් තොරව තමන් වහන්සේ විසින්ම දැකවදාළ. අන්න ඒකට කියනවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. කිසි කෙනෙක්ගේ උපකාරයෙන් තොරව මේ ඉඳුරන් 6 ඇතුලේ ජීවියෙක් නෑ. මේ ඉඳුරන් 6 ඇතුලේ සත්‍යයක් නෑ. මේ ඉඳුරන් 6 ඇතුලේ හටගන්නේ
ස්කන්ධ වශයෙන් බලනකොට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්කන්ධ ධර්ම, ධාතු වශයෙන් බලනකොට මේ ඉඳුරන් තුල හටගන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධාතු ධර්ම. ඊගාවට චෛතසික වශයෙන් බලනකොට මේ ඉඳුරන් හය ඇතුලේ ජීවියෙක් නැහැ, සත්‍යයක් නැහැ, හටගන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චෛතසික ධර්ම. මේ ඉඳුරන් හය ඇතුලේ ජීවියෙක් නැහැ, සත්‍යයක් නැහැ, ආයතන වශයෙන් බලනකොට හටගන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ආයතන ධර්ම. මේ ඉඳුරන් හය ඇතුලේ ජීවියෙක් නැහැ, සත්‍යයක් නැහැ. මේ ඉඳුරන් හය ඇතුලේ තියෙන්නේ ආයතන හැටියට බලනකොට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්ම. ඕක කියලා දෙන්න කිසිම ගුරුවරයෙක් හිටියේ නැහැ. ඕක අවබෝධ කරේ තමන් වහන්සේ විසින්මයි. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. පින්වතුනි, මෙන්න මෙතනයි අපි අවබෝධ කරන්න ඕනේ අපිට නිවන ඕනේ නම්. අපිට ඕනේ නිවන නම් අපි අවබෝධ කරන්න ඕනේ ඔතන. S2 ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම බව වටහා ගන්න ඕනේ. කන් දෙක ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම බව වටහා ගන්න ඕනේ. නාසය ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම බව වටහා ගන්න ඕනේ. දිව ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම බව වටහා ගන්න ඕනේ. කයේ කොයි කොටසකවත් ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්කන්ධ ධර්ම බව වටහා ගන්න ඕනේ. මනස ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා වටහා ගන්න ඕනේ. ඒක ධාතු ධර්ම වලට ගලපලා ධාතු ධර්ම කියලා වටහා ගන්න ඕනේ. ඒක ආයතන ධර්ම වලට ගලපලා ආයතන ධර්ම කියලා වටහා ගන්න ඕනේ. ඒක චෛතසික ධර්ම වලට ගලපලා ඒක චෛතසික ධර්ම කියලා වටහා ගන්න ඕනේ. ඔය ස්කන්ධ ධාතු ආයතන නාම රූප චෛතසික කියන මේවට දීපු කොට නාමය තමයි නාම රූප. කොට නාමය තමයි නාම රූප. එහෙනම් මේ ඉඳුරන් හය ඇතුලේ ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම රූප ධර්මයි. ඔන්න ඕක ඒ යමෙක් අවබෝධ කරන්නේ නම් අන්න එතනයි ඒ තැනත්තර විමුක්තිය තියෙන්නේ. එහෙමනම් අපිට තිබෙන්නේ සම්‍යක් ප්‍රඥාව භාවිතා කරලා. ඔන්න ඕක ඔය පරමාර්ථ ධර්ම ටික දකින්නට අපේ ඉන්ද්‍රියන් හැතුලේ ඒවැ ත්‍රිලක්ෂණය දකින්නට කියන්නේ මොන ප්‍රඥාවද? සම්‍යක් ප්‍රඥාව. ඒ සම්‍යක් ප්‍රඥාවෙන් තම තමන්ගේ S2 තුලත් ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ වෙනස් වෙන ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන්. තම තමන්ගේ කන් දෙක තුලත් ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන්. තම තමන්ටත් පුළුවන් නම් නාසය තුල ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන්. තම තමන්ටත් පුළුවන් නම් දිව තුල ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන්. තම තමන්ටත් පුළුවන් නම් මේ කය තුල ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන්. තම තමන්ටත් පුළුවන් නම් මේ මනස තුල ජීවියෙක් නෑ, සත්වයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, තිබෙන්නේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්ම කියලා දකින්න පුළුවන් නම් අන්න ඒ තැනැත්තාට කියනවා සෝතාපන්නයි කියලා. ජීවියෙක් දකින්නේ නැහැ, සත්‍යයක් දකින්නේ නැහැ, මම කියලා කෙනෙක් දකින්නේ නැහැ ආයතන හය තුල. ඒ තැනැත්තට කියනවා සෝතාපන්නයි කියලා. අනේ සෝතාපන්න ඵලයේ ඉඳලා දිගටම
මොනවා තුල තියෙන ඇලීම් බැඳීම්ද නැති කරන්නේ ස්කන්ධ ධර්ම පිළිබඳ තියෙන ඇලීම් බැඳීම්. ඇලීම් සහිත ස්කන්ධ ධර්ම වලට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක ඇහි පංච උපාදානස්කන්ධය. කනේ ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක කනේ පංච උපාදානස්කන්ධය. නාහේ ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක නාසයේ පංච උපාදානස්කන්ධය. දිවේ ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක දිවේ පංච උපාදානස්කන්ධය. කයේ ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක කයේ පංච උපාදානස්කන්ධය. මනසේ ක්‍රියාකාරීත්වය නිට්ටය සුඛාත්ම වශයෙන් උපාදාන කරගන්නවා නම් ඒක මනසේ පංච උපාදානස්කන්ධය. එතකොට මම කියලා කෙනෙක් නැති බව දැක්කට පස්සේ අන්න ස්කන්ධ පහක් තියෙනවා ඇලිච්ච බැඳිච්ච හැම ඉන්ද්‍රියකම. ඒ සෝතාපන්න පුද්ගලයා එතෙන් පටන් උත්සාහ කරන්නේ ඒ ස්කන්ධ ධර්මයන් කෙරෙහි තියෙන ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. ඇස සම්බන්ධ ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. කන සම්බන්ධ ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. නාසය සම්බන්ධව ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. දිව සම්බන්ධව ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. කාය සම්බන්ධව ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. මනස සම්බන්ධව ඇලීම නැති කර කර බැඳීම දුරු කරන්න. අන්න බලන්න. අන්න ඒකයි සම්‍යක් ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය ගුණයටයි ඔය ටික අවබෝධ කරපු කිසි කෙනෙක්ගේ උපකාරකයෙන් තොරව තමන් වහන්සේ විසින්ම ඔය ටික අවබෝධ කරපු නිසා. ඇයි එහෙම කියන්නේ? අරූප ධ්‍යාන වඩන්න කියා දෙන්නත් ගුරුවරු හිටියා. රූප ධ්‍යාන වඩන්න කියා දෙන්නත් ගුරුවරු හිටියා. අනික හැම දෙයකම ගුරුවරු හිටියා. ඒ හැම දෙනාම මම මත පදනම් වෙලා මේ ඉන්ද්‍රියයන් තුල ජීවියෙක් ඉන්නවා, මේ ඉන්ද්‍රියයන් තුල සත්‍යයක් ඉන්නවා, මේ ඉන්ද්‍රියයන් තුල මම කියලා කෙනෙක් ඉන්නවා කියන මත පදනම් වෙලා ඒ හැම ගවේෂණයක්ම කරේ. එහෙනම් කිසි කෙනෙක් උපකාරකයෙන් තොරව මේ ඉන්ද්‍රියයන් තුල ජීවියෙක් නේ, මේ ඉන්ද්‍රියයන් තුල සත්‍යයක් නේ, මේ ඉන්ද්‍රියයන් තුල මම කියලා කෙනෙක් නේ. ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධාතු ආයතන නාම රූප චෛතසික ධර්ම පමණයි තියෙන්නේ කියලා කිසි කෙනෙක්ගේ උපකාරකයෙන් තොර උන්වහන්සේ අවබෝධ කළා. අන්නේ ස්වභාවයයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එහෙනම් උන්වහන්සේ අවබෝධ කරලා අපිට දේශනා කළා තියෙනවා. අපිත් අපේ ඉඳුරන් 6 තුල ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්කන්ධ ධර්මයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධාතු ධර්මයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ආයතන ධර්මයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චෛතසික ධර්මයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ධර්මයි තියෙන්නේ කියලා අපි වටහා ගත්තා නම් අන්න අපේ විමුක්තිය එතනම සැලසෙනවා. අපේ විමුක්තිය එතනම සැලසෙනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගැන ගුණය ගැන කල්පනා කළා. ඒ ඇසුරෙන් තමන්ගේ ඉඳුරන් තුලත් ජීවියෙක් නෑ, සත්‍යයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ ධර්මයි තියෙන්නේ කියලා වටහාගෙන ඒවාට තියෙන ඇලීම් බැඳීම් නැති කරලා මමත් මැරෙන්න කලින් මගපල් නිවන් අවබෝධ කරගන්නවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. 2021 ජූනි 21 වන දින පරලෝසපත් වී අද දිනට තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කමලා දිසානායක ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට 2019 මැයි 13 වෙනිදා පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති KU කළුආරච්චි ආදරණීය පියාණන්ට වසර 14කට පෙර කුරුරු යුද්ධයේදී දෙපා අහිමිව සිට පරලෝසපත් වූ ආදරණීය සොහොයුරා ලාන්ස් කෝප්‍රල් උපුල් කළුආරච්චි මහත්මයාට වසර 18කට ඉහතදී පරලෝසපත් දයාසමන් කළුආරච්චි සොයුරාට
වසර 6කට හිතදී පරලෝසපත් යූබී කළුආරච්චි බාප්පාට වසර 35කට පමණ පෙර සසුන්ගතව සිට පරලෝසපත් ආදරණීය ආච්චි අම්මා අශෝක් කාසිල් මාතාවට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට පවුලේ සියලුම දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ තිලකානී සරත් පද්මිනී ධම්මිකා යන දූ දරුවන් ඇතුළු පවුලේ සිළු දෙනා. මීට වසරකට පෙර පරලෝසපත් වූ විශ්‍රාමලත් විදුහල්පතිනි ඉන්ද්‍රා නාලිනී කුලරත්න මහත්මියට එමෙන්ම මීට වසර 15කට පෙර පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති එම්.ජී. කුලරත්න මහත්මයාට හා වසර 1කට පෙර පරලෝසපත් මේරිනෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ පෝරේ අතුරුගිරිය සීල විමල මාවත පදිංචි නිලන්ති කුලරත්න, දිලානී කුලරත්න සහ චරිත් කුලරත්න යන පවුලේ සිළු දෙනා. සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය කොළඹ නවකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජනීය දිව්‍යාග්‍රහ යසස්සී නාහිමිපාණන් වහන්සේ ඇතුළු සීලුම ගරුතර මහා සංඝරත්නයට සිත් පැතීමට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන සුදේශ ලෙනදුර පුතුණුවන්ට සැප්තැම්බර් 21 වන දිනට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද කිරීමට දිගාසිරි පැතීමට රෝෂිනී දිනිය ශිනාරා මිනිපිරිය රයිෂ් මුනුපුරා යන දරුවන්ගේ අනාගතයට සෙත් පැතීමට නිරෝගී සුව පැතීමට රත්නා ලෙනදුරගේ දයාබර දෙමව්පියන් වූ ඩී.එල්.ඒ. ද සිල්වා පියාණන්ට ඩී.එල්. ධනවතී ද සිල්වා මෑණියන්ට සොරු ඇන්ටන් ද සිල්වා තිලින ඥාති පුතා ඇතුළු පරලෝසපත් සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට තරීන් සෙත්මිර පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි සෙත් පැතීමට පියසීලී කේ විතානගේ මෑණියන්ට සීතා චම්මාට කේ.වී.කේ මහගමගේ මෑණියන් සහ මහගමගේ පියාණන්ට නිවන් අවබෝධයේ පිණිස පින් අනුමෝදන් කරන්නේ දයාබර දියණිය ඉනුකා විජේසිංහ ඇතුළු දූ දරුවන් විසින්. හොරණ පෝරුවදණ්ඩ සඳසිරි නිවසේ පදිංචිව සිට 2021 ජූනි මාස 3 වන දින පරලෝසපත් බෝධිපාල ඉදිරිසිංහ පියාණන්ට සහ 2017 අප්‍රේල් මාස 4 වන දින පරලෝසපත් ජයවතී කළුබෝවිල මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට දායකත්වයේ දරනවා බණ්ඩාරගම කොළමැදිරිය පදිංචි නිරෝෂා ඉදිරිසිංහ දිනිය සහ ඉන්දුනිල් මාන්නප්පෙරුම බෑණනුවන්. 2021 ජූනි 20 වන දින අවුරුදු 80ක් ආයු වළඳා පරලෝසපත් වූ ප්‍රේමදාස ජයකොඩි මහත්මයාගේ තෙමස් පූර්ණේ නිමිති කොටගෙන එතුමාට පින් පැමිණීම සඳහා දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පිය සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ කලගෙඩි හේන හපුගස්තන්න පාර පදිංචි සෝමායාපා බිරිඳ අංජන රසික විකුම් යන පුතුන් ලීලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන්. තලංගම දකුණ පදිංචිව සිට පරලෝසපත් වූ ඒ.එස්.ජී. සෙනවිරත්න සහ නෙලා හැරියට් ජයසිංහට සහ මහරගම ගොඩිගමුව පදිංචිව සිට පරලෝසපත් දොන් සැමුවෙල් යහම්පත් සහ ජේන් නෝනා බස්නායක දෙමව්පියන්ටත් මහානාම ගුණසේකර ඉන්දුමෙනිකේ චන්ද්‍රලතා හේමලතා එරික් පෙරේරා සහ සියලු නෑහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දූදරු මුණුබුරු මිනිබිරියන්ට තමන්ට නිරෝගී සුවය චිරජීවනයේ අපේක්ෂාවෙන් යුතුව දායකත්වයේ දරන්නේ මහරගම ගොඩිගමුව පදිංචි බන්දුලතා යහම්පත් සහ ප්‍රේමදාස යහම්පත් දෙපළ. මීට අවුරුදු 10කට පෙර පරලෝසපත් ගාමිණී චන්දසේකර ස්වාමියාට මීට අවුරුදු 3කට පෙර මියගිය කාන්තා කාර්යංශයේ පර්යේෂණ නිලධාරී මානෙල් චන්ද්‍රසේකර සොහොයුරියට දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් හා ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට තිලින තරින්දු චාරුක තිමිර යන පුතුන්ට සිත ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව සිටින වෛද්‍ය ආනන්ද චන්ද්‍රසේකර සන්ධ්‍යා විජේසිංහ ඇතුළු නෑහිත මිතුරන්ට ධර්මාවබෝධය සඳහා නිදුක් නිරෝගී සුවයත් පැතීමට කොරෝනා රෝගය ලෝකෙන් තුරන් වේවා යන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා බිරිඳ විශ්‍රාමලත් විදුහල්පති සෝමා විජේසිංහ තිලින තරින්දු චාරුක යන පුතුන් සහ පවුලේ සිළු දෙනා. දැන් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය. නිවේදක මහත්මයා විසින් නිවේදනය කළ අනුව ඒ මිය පරලොව ගියා වූ සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් කර ගනිත්වා දුක අසතුටක ඉන්නවා නම් සුවයට සතුටටපත් වේවා සුවයක සතුටක ඉන්නවා නම් ඒ වැඩි දියුණු කර ගනිත්වා පිනෙන් සැපවත් වී පිනෙන් සැනසී කුසල් දහම් වඩාගෙන නිවනින් සැනසී සසර දුක කෙලවර ගනිත්වායි කියලා අපි සාදු කියමු. ඒ වගේම මේ උපන්දිනය සමරපු ඒ සෑම දිනාටම ආයුවර්ණ සැපවල ප්‍රඥාදී පංචවී සම්පත්තිය නිරතුරුවම උදා වේවා. ඉදිරි අනාගත ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්නට හැකියාව ලැබේවා. ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන්ම තම ජීවිත ජය ගන්නට පුළුවන්කම ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටම මේ පින් ලෞකික ජීවිතයේ සුවපත් සැපවත් භාවයට පත් කර ගන්නටත්
ඒ වගේ මේ වඩාගත්තා වූ දහම් කුසලය හැකියික්මනින් නිවන් අවබෝධ කරගන්නටත් උපකාර වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ජනාවාසයේහි සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මඨානාචාර්ය ශිරෝමණී පූජනීය වැලිහෙළ තැන්නේ කල්යාණ සිරී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබාගත හැකි. කතා කරන්න ජාතික ගුවන්විදුලියේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40. ඔබට තෙරුවන් සරණයි.